හරි ගොඩක් අය ඉල්ලලා තිබුණා IT කුප්පයක් කරන්න කියලා. ඒ කියන්නේ IT මැනුවල් එක පැහැදිලි කරන්න කියලා. ඒක නිසා මම අද පටන් ගන්නවා input සහ output devices කියන පාඩමෙන්. මේක ඔයාලට ගොඩක්ම ලේසි වෙයි. ඔයාලගේ මැනුවල් එක අනිවාර්යෙන් මතක තියාගත්තොත් එහෙම ඔයගොල්ලෝ කෝස් මැනුවල් එක. එතකොට input සහ output devices page 24 ඒකේ input සහ output devices කියන පාඩම තමයි මම කතා කරන්න යන්නේ. හරි ඕගොල්ලන්ට පේනවා ඇති page 24 වල input සහ output devices පාඩම පටන් ගන්නවා. එතකොට මුලින්ම මේ input devices කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට input devices කියන්නේ මොකක්ද කියලා කතා කරොත් input devices කියන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කරන යොදාගන්න devices. පරිගණකයට දත්ත ඇතුළත් කරගන්න යොදාගන්න මාධ්‍යයන් තමයි. මාධ්‍යයන් නැත්තම් devices කියලා තමයි කියන්නේ අපි. දේවල් වලට කියනවා අපි input devices කියලා. එතකොට මේක බෙදන්න පුළුවන් non automatic input devices සහ automatic input devices කියලා. එතකොට non automatic input devices කියලා කියන්නේ data recognize කරගන්නේ auto. computer එක data recognize කරගන්නේ auto. input devices automatic input devices කියන්නේ data computer එක විසින් පරිගණකයේ විසින් autom ස්වයංක්‍රීයව data ටික පරිගණකයට ගන්නවා. මම පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් keyboard එක. keyboard එකකදී keyboard එක යතුරු පුවරුවක් අරගෙන කම්පියුටර් විධාන දෙන්න අපි ඇඟිලි පාවිච්චි කරලා තමයි විධාන දෙන්නේ. ඒකයි එතකොට ස්කෑන් එකක් ගත්තොත් එහෙම ස්කෑන් එකේදී වෙන්නේ ස්කෑන් කරන එක. ඔයාලගේ ID එක ඔයගොල්ලෝ ස්කෑන් කරලා ඇති. ස්කෑන් කියන්නේ අපි ID එක ස්කෑනර් එක ඇතුළට දැම්මට පස්සේ පරිගණකය විසින්ම ඔටෝ ස්කෑන් කරලා ඒ data ටික පරිගණකයට ගන්නවා. අන්න මේක තමයි වෙනස. automatic input devices කියන්නේ ඔටෝම data ගන්න එක. ඒ කියන්නේ ඔටෝම පරිගණකයට data ගන්න එක. ඒක තමයි ස්කෑනර් එකක් උදාහරණයකට ගත්තොත් එහෙම. එතකොට non automatic input devices කියන්නේ මිනිසා විසින් data ඇතුළත් කළ යුතුයි. keyboard එක හරි mouse එක හරි දාගෙන data ඇතුළත් කරන්න ඕනේ. විධාන ඇතුළත් කළ යුතුයි. විධාන ඇතුළත් කළ යුතුයි. ඒක තමයි කියන්නේ automatic සහ non automatic කියලා. එතකොට මේ ඔයගොල්ලන්ට පේන මේ slide එකේ page 24 එකේ slide එකේ මේක බෙදලා දිනවා හොඳට. non automatic input devices වලට උදාහරණ mouse, keyboard, trackball, joystick, light pen, touch pen, stylish steering wheel and pedal. මේ කින එකක් ගැන අපි ඉදිරියට කතා කරනවා. එතකොට non automatic input devices ගැන කතා කරනකොට optical scan optical scan කියන එක ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. magnetic impedance කියන එක ප්‍රධාන වශයෙන් කොටස් වලට බෙදලා තියෙනවා. එතකොට RFID sensors, NFC readers මේ හැම දෙයක් ගැනම අපි ඉදිරියට එකින් එක කතා කරනවා. එතකොට අපි කෙලින්ම ගියොත් එහෙම 25 පිටුවේ පළවෙනි ස්ලයිඩ් එකට ඒකේ තියෙනවා output devices. output devices කියන්නේ දැන් අපි පරිගණකයේ ප්‍රධාන වශයෙන් වෙන්නේ input අපි data ඇතුළත් කළාම ඒක process වෙලා output එකක් එළියට එන එකනේ. ඒතර මේ output එක දෙන device එක output එක ප්‍රතිඵලය ලබා දෙන මාධ්‍ය ප්‍රධාන වශයෙන් කොටස් වලට බෙදන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි keyboard එකක් දාගෙන ඒ අකුර ඇතුළත් කරන. ඒ අකුර ඇතුළත් කරාම ඒක පරිගණකයට යන්නේ සංඛ්‍යා ආකාර බිංදුව එක ආකාරයට. හැබැයි ඒක process කරලා එයා screen එකේ ඒ අකුර පෙන්නනවා. ඒ අකුර පෙන්නන එක තමයි output එක කියලා කියන්නේ. අර සංඛ්‍යා දත්ත ටික කම්පියුටර් එකේ තෝරාගෙන තේරුම් අරගෙන මේ අකුර තමයි කියලා හඳුනාගෙන ඒක screen එකේ දානකම් යනකම් ටික තමයි process එක කියලා කියන්නේ. input කියන අපි ඒ අකුර keyboard එකේ type කරන එකට. එතකොට ඒක process වෙලා screen එකේ පේන එකට තමයි output එක කියලා කියන්නේ. මේ output දෙන devices. එතකොට ඒකේදී output devices එක තමයි monitor එක. monitor එකේ පෙන්නන screen එක නැත්නම් laptop එකේ screen එක. screen එකේ තමයි මේ අකුර පෙන්නන්නේ. එතකොට මේ වගේ devices ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදලා තියෙන hard copy සහ soft copy කියලා. එතකොට output එක hard copy කියන්නේ. දැන් අපි photocopy ගත්තා කියන්නේ ඒවා hard copy. අපිට PDF එකක් විදිහට ඒක දුන්නොත් එහෙම soft copy. තේරෙනවද ඔයගොල්ලන්ට ඒකේ තියෙන වෙනස? hard copy කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන්. ඒ එන output එක ස්පර්ශ කරන්න පුළුවන්. භෞතිකයි. හැබැයි soft copy වලදී භෞතික නැහැ. අපිට අතින් අල්ලන්න බෑ. PDF එකක් විදිහට තමයි ඉන්නේ. PDF එකක් විදිහට ඒක ස්ක්‍රීන් එකේ වීඩියෝ එකක් විදිහට ඒ විදිහට තමයි soft copy කියලා කියන්නේ. එතකොට soft copy ලබා දෙන මාධ්‍යයන් තමයි monitor එක,
ස්පීකර් එකකින් සවුන්ඩ්ස් නේ. එතකොට ඒක අල්ලන්න බෑ, ෆිසිකලි අල්ලන්න බෑ. ඒ වගේ දේවල් මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කින එකක් ගැන අපිට කතා කරන්න පුළුවන් ඉදිරියට. එතකොට අපි පළවෙනියට බලනවා කීබෝඩ් එක ගැන කතා කරන්න. කීබෝඩ් එක කියන්නේ යතුරු පුවරුවට මේක කම්පියුටර් එකට ඩේටා ඇතුළත් කරගන්න යොදාගන්න එක මාධ්‍යයක්. පළවෙනි මාධ්‍යය කීබෝඩ්. එතකොට මේ කීබෝඩ් එක ප්‍රධාන වශයෙන් යොදාගන්නේ ලෙටර්ස් එක ටයිප් කරන. එතකොට කමාන්ඩ් දෙන්න ඔයගොල්ලෝ යොදාගන්න. ඔයගොල්ලෝ එක ෂෝට්කට් යොදාගන්නවානේ. දැන් කොපි කරන්න නම් අපි යොදාගන්නේ control C, paste එකට control V. ඒ වගේ විධාන දෙන්න. එතකොට මොකක් හරි ડોකියුමන්ට් එකක් ටයිප් කරනකොට මේකේ තමයි කීස් තියෙන්නේ. කීස් යොදාගෙන තමයි අපි ටයිප් කරන්නේ. මෙන්න මේ වගේ දේවල් වලට විධාන දෙන්න නැත්නම් දත්තා data ඒ කියන්නේ අංක එතකොට අංක අකුරු වගේ දේවල් පරිගණකයට ඇතුළත් කරන්න තමයි මේ කීබෝඩ් එක යොදාගන්නේ. එතකොට මේ කීබෝඩ් එක විදිහට තියෙනවා. wireless and වයර්ස් කීබෝඩ් නේ වයිට් කීබෝඩ්. ඒ කියන්නේ කොට දැකලා ඇති සමහර කම්පියුටර් වල කීබෝඩ් එක වෙනම හයි කරන්න තියෙන්නේ. වෙනම හයි කරනකොට ඒක කේබල් එකක් තියෙනවා. USB port එකට තමයි ඒක සම්බන්ධ කරන්නේ. USB port එකට සම්බන්ධ කරලා වයර් එකක් කරා තමයි කීබෝඩ් එකට ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒක තමයි වයර්ලස් කියන්නේ. එතකොට තව කීබෝඩ් වර්ගයක් තියෙනවා Bluetooth. Bluetooth වලින් තමයි. එතකොට මේ කම්පියුටර් එකයි කීබෝඩ් එකයි අතර පුරව අතර කිසිම ෆිසිකල් සම්බන්ධතාවයක් නැහැ. වයර් එකක් නැහැ. මේක හැබැයි කනෙක්ට් වෙලා තින්නේ Bluetooth හරහා. මේකත් කියනවා wireless keyboard and wired keyboard කියලා. ඒකට අපිට මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් මේ keyboard එක ගැන විස්තර කරන්න තමයි ඒකට අපි දැනගෙන ඉන්න ඕනේ මේව විස්තර කරන්න. ඒකට තව බෙදන්න පුළුවන් keyboard වර්ග දෙකකට alphanumeric keyboard and special keyboard කියලා. හරිද? එතකොට ඒක තව විදියක් ඒක මතක තියාගන්න alphanumeric keyboard and special keyboard කියලා. එතකොට සමහර කම්පියුටර්ස් වලට මේක බුලට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ලැප්ටොප් වල ගත්තොත් එහෙම keyboard එක සවි කරලම තියෙනවනේ. ඇතුළට ඔබ්බවලම තියෙනවනේ keyboard එක. එතකොට මේක බුලට් කරන්න පුළුවන් PCA එකට, portable PCA එකට. එතකොට සමහර අවස්ථාවලදී ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් on screen keyboard එක. on screen keyboard කියන්නේ ඔයගොල්ලෝගේ සමහර වෙලාවට keyboard එක කම්පියුටර් එකේ වැඩ කරන්නේ නැති වුණොත් එහෙම. එතකොට ඔයගොල්ලන්ට කම්පියුටර් එක on screen keyboard එක use කරන්න වෙනවා. ඒක බලන්න try කරලා බලන්න ඔයා කම්පියුටර් එකේ search bar එකේ ගිහිල්ලා on screen keyboard කියන එක search කරලා පොඩ්ඩක් කරලා බලන්න. ඒකට shortcut එකක් තියෙනවා මට හිතෙන්නේ ගන්නත් මට මතක නැහැ. කොහොම හරි on screen keyboard කියලා type කරලා බලන්න. screen එකේ වෙනම keyboard එකක් එනවා. එතකොට අපි ඒක use කරන්න mouse එක. mouse එක යොදාගෙන එකිනෙක අක්ෂරය click කරලා තමයි අපි date type කරන එක ටිකක් අමාරුයි. on screen keyboard එක තව දෙක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ tab වල අපි type කරන phone එකේ on screen keyboard එක තමයි තියෙන්නේ. ඒක physically keyboard එකක් නෑ. ඒක ඒ අවස්ථාවලට එන මේ අපිට type කරන්න අවශ්‍ය වුණාම අපි ඒක ගන්නවා. මේක තමයි on screen keyboard කියන්නේ. ඔයගොල්ලන්ට මෙතන යට දීලා තියෙන්නේ portable PCs and mobile devices often use කියලා. එතන යට තියෙන bullet inside කියලා මම කිව්වේ ඒක තමයි අර කම්පියුටර්ස් වලට bullet කරලා තියෙන laptop වගේ දේවල් වලට. එතකොට pen not touch input on screen keyboard. ඒකට අපි pen එකක් වගේ එකක් යොදාගෙන තමයි මේ tab එකක් වගේ එකක් use කරන්නේ. ඔයගොල්ලෝ දන්න touch pen එක. ඒක use කරලා තමයි මේ keyboard එක touch කරලා එක අක්ෂරයෙන් පරිගණනයට ඇතුළත් කරන්නේ. ඒකට keyboard dock මේක අලුත් වචනයක්. මේක Apple usersලා තමයි Apple company එකකින් තමයි මේක හදන්නේ. Apple company එකකින් ඔයගොල්ලෝ මේක Google එකේ search කරලා බලන්න videos එනවා. Apple එකේ tab එකක් එහෙම. tab එකක් එහෙම keyboard එකට සම්බන්ධ කරන්න ගියාට පස්සේ මේකත් keyboard dock එකක්. මේකත් wireless keyboard එකක් ඕනි වැරදි. මේකත් wireless keyboard වර්ගයට තමයි අයිති වෙන්නේ. keyboard dock කියන එක iPad එහෙම කනෙක්ට් කරන්න. එතකොට MacBook ඒ කියන්නේ Apple computers, Apple tabs වගේ කනෙක්ට් කරන්න තමයි මේක යොදාගන්නේ. තව virtual keyboard. මේක ඔයගොල්ලෝ දැකලා ඇති සමහරලාට වීඩියෝස් වල මේක ඇත්තටම physically එකක් නෑ. physically keyboard එකක් නෑ. තියෙන්නේ laser කිරණ වලින් ඇඳිච්ච keyboard එකක්. ඇත්තටම keyboard එකක් නෑ. laser කිරණ වලින් තමයි ඇදලා තියෙන keyboard එකක්. දැන් අපි එක උපකරණයක් තියෙන ඒක මේස උඩින් තියලා කම්පියුටර් ප්ලග් කරාට පස්සේ ඒකේ තියෙන ලේසර් කිරණ හරහා තමන්ගේ මේසේ උඩ කම්පියුටර් ටේබල් එක උඩ ලේසර් හරහා අර කීබෝඩ් එකක් ඇඳෙනවා. ඒක ඒ ලේසර් වලින් හැදිච්ච කීබෝඩ් එක ටච් කරන කොට තමයි අර කම්පියුටර් එකට data input වෙන්නේ.
ඔයාලා මේවා මම මෙහෙම කිව්වට තේරෙන්නේ ඔයගොල්ලෝ පොඩ්ඩක් අර Google එකේ සර්ච් කරලා බලන්න කොහොමද ඒක වෙන්නේ කියලා. virtual keyboard කියන එක. හරි. keyboard කියන එක ඉවරයි. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ තියෙන keyboards පේනවා ඇති ඔයගොල්ලන්ට keyboards එක එක දේවල් දාලා තියෙනවා. omniscient keyboard දාලා තියෙනවා. එතකොට virtual keyboard එකක් නම් මෙතන පේන්නේ නෑ මට. හැබැයි අනිත් keyboards නම් තියෙනවා. හරි. keyboard කියන එක ඉවරයි. අපිට ඊට පස්සේ තියෙන්නේ pointing devices කියන එක. එතකොට pointing devices කියන්නේ මේ ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ mouse pointer එක තියෙනවා නේද? mouse pointer එක හරි insertion point කියලා කියන්නේ ඒකයි. ඒක move කරන්න object select කරන්න. ඒ කියන්නේ ඒක software select කරන්න copy කරන්න අපි කියන ඇදලා දානවා. ඒක ඇදලා දානවා එක තැන් move කරන්න. මේ point එක move කරන්න යොදා ගන්න උපකරණ වලට තමයි devices වලට තමයි කියන්නේ pointing devices කියලා. ඒකට pointing device වලට උදාහරණයක් හොඳම උදාහරණය තමයි mouse එක. mouse එකෙන්නේ අපි mouse pointer එක මේ pointer එක එහාට මෙහාට කරන්නේ object select කරන්නේ. එතකොට මේක ප්‍රධාන උදාහරණයක්. එතකොට electronic pen stylish. electronic pen කියන්නේ electronic pen එක කියන්නේ අර tab වලට ඉස්සර දැන් නම් phone වලට එන්නේ අර tab වලට එනවා කූරක එක. ඒකෙන් තමයි අපි touch කරන්නේ ෆෝන් එක. ඒකට තමයි මේ ස්ටයිලිෂ් කියලා කියන්නේ. ඒකෙන් පුළුවන් අපිට mouse pointer එක එහාට මෙහාට ගෙනියන්න. ඒක mouse pointer එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. එතකොට touch screen එක. අපේ ෆෝන් එකේ touch screen එකත් pointing devices එකක්, pointing device එකක්. හරිද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඔයගොල්ලෝ දන්නවා වර්තමානයේ පරිගණක වල එන්නේ GUI interface. ඒ කියන්නේ graphical user interface එකක්. ඉස්සලාවේ CL එක, command line interface. command line interface කියලා කියන්නේ අපිට මේ දැන් තියෙන පරිගණක වල වගේ icon ලස්සනට Windows ඒ වගේ ආවේ නැහැ. අපිට codes තමයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉස්සරම පරිගණක පාවිච්චි කරොත් එහෙම පරිගණක පාවිච්චි කරොත් කියන්නේ 4th generation එකට කලින් පරිගණක කියන්නේ 3rd generation වගේ පාවිච්චි කරනවා නම් CLI තමයි තියලා තියෙන්නේ. එතකොට මේ වගේ Windows වගේ මේ ලස්සන icons එහෙම නැහැ. ඒකට අපි use කරන්නේ codes තමයි. codes type කරලා තමයි අපි computer එක use කරන්නේ. දැනට එහෙම මතක තියාගන්න CLI කියන්නේ command line interface. command වලින් තමයි අපි computer එක use කරන්නේ. හැබැයි 3rd generation එකෙන් පස්සේ 4th generation එකේදී GUI graphical user interface එකක් ආවා. interface කියන්නේ අපි දැන් පාවිච්චි කරන computer එකේ තියෙන interface එක. මේ ලස්සනට icons ඒ වගේම pointing device වගේ අපිට use කරන්න ලේසි. මේ graphical user interface එකේදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මේ කියන pointing devices. ඔයාලට මම කියන එක තේරෙනවා ඇති. මේක උදාහරණ තිරේ මත යමක් අඳින්න, තිරේ මත තියෙන objects එහාට මෙහාට මේ වගේ අදින්න, යම් ස්ථානයක් පෙන්වුම් කරන්න මේ pointing devices යොදා ගන්නවා. ඒකට අපි keyboard ගැන කතා කරා, pointing devices ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන් තියෙන්නේ mouse එක ගැන. mouse එක එතකොට page 26 වල තමයි අපි ඉන්නේ mouse කියන එකේ. A pointing device, the user slides along a flat surface to move pointer around the screen and click its button to make selection. ඔයගොල්ලෝ මේක කියලා දෙන්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලෝ mouse use කරලා දෙනවා. එතකොට මේ mouse ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. wireless and wired mouse කියන එක. එතකොට තව laser mouse තියෙනවා. එතකොට optical laser track movements with light. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති laser mouse. දැන් නම් ගොඩක් ඉන්නේ laser mouse. ඉස්සර mouse වල තිබුණේ යට බෝලයක් වගේ track ball එක. ඒක move වෙනකොට තමයි මේ point එක mouse point එක එහාට මෙහාට වෙන්නේ. හැබැයි දැන් නම් laser තමයි දාගන්නේ. මේ laser mouse එක දිලිසෙන්නේ නැති මතු පිටක් මත තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් මේ laser එක ඒ දිලිසෙන මතු පිටට වැදිලා ආයිමත් පරාවර්තන වීමකින් mouse එක හරියට ක්‍රියාකාරීත්වය වෙන්නේ නැහැ. එතකොට මේවා laser mouse සහ laser නැති non laser mouse කියලා වර්ග කරන්න පුළුවන්. එතකොට wired mouse සහ wired non wired wireless mouse විදිහට අපි මේ mouse වර්ග කරනවා. wired mouse කියන්නේ wire එක හරහා computer සම්බන්ධ වෙන ඒවා. wireless mouse කියන්නේ bluetooth හරහා computer සම්බන්ධ වෙන ඒවා. එතකොට වර්තමානයේ තියෙන 3D mouse තියෙනවා. කියලා 3D mouse තියෙනවා. ඒක ඔයගොල්ලෝ Google එකේ search කරලා බලන images එනවා. ඒක අලුත් mouse වර්ගයක්. එතකොට මේකත් යොදාගන්නේ අර කලින් pointing devices වල කියපු දේවල් තමයි කියන්නේ දෙන්නේ. mouse එකෙන් කරන් තියෙන්නේ object select කරන්න. නැත්නම් ඔයගොල්ලෝ
චිත්‍රයක් වගේ අඳිනවා නම් යූස් කරන්න පුළුවන්. ඒ වගේම ඩබල් ක්ලික් කරාම තමයි මේකේ ඕපන් වෙන්නේ. සමහර normally ඩබල් ක්ලික් කරාම තමයි software එක ඕපන් වෙන්නේ. මේ වගේ දේවල් වලට තමයි යොදාගන්නේ. එතකොට මේක ප්‍රධාන වශයෙන් mouse එක සම්බන්ධ කරන්න පුළුවන් input devices සම්බන්ධ කරන්න පුළුවන් ports තියෙනවා. ඒකට පළවෙනි port එක තමයි මේක mouse එකක් සමහර ඉස්සර කාලේ mouse ආවේ PS2 port එක. ඔයගොල්ලෝ දන්නවා ඇති ports ගැන මම කියලා දෙන්නම්. ports PS2 ports එක තමයි mouse එක ඉස්සර කාලේ computers වල ඉස්සර කාලේ කියන්නේ දැනටත් පාවිච්චි වෙනවා. PS2 port එකට තමයි mouse එක සම්බන්ධ කරන්නේ. නැත්නම් වර්තමානයේ ගොඩක් බහුලව තියෙන්නේ USB port එකට සම්බන්ධ වෙන keyboards නෙමෙයි mouse. හරිද? එතකොට මේක plug and play devices එකක් විදිහට මේ කියන්නේ plug and play කියලා. මේක USB port එක plug කරපු ගමන්ම අපිට වැඩ කරන්න පුළුවන්. කම්පියුටර් එක අයිමත් off කරලා on කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි PS2 port එකට සම්බන්ධ කරන සමහර mouse වල off කරලා on කරන්න ඕන කියලා මම අහලා තියෙනවා. එතකොට ඒක plug and play device එකක් වෙන්නේ නැහැ. වර්තමානයේ තියෙන mouse නම් plug and play device එකක් වෙනවා. හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ electronic pen or stylish කියන එක. හරි අපිට කතා කරන්න තියෙන්නේ electronic pen නැත්නම් stylish කියන. එතකොට මේ stylish එකක් කියන එක නම් මම ඔයාලට කලින් කියලා දුන්නා. එතකොට stylish එකක් කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ස්මාර්ට්ෆෝන් වලට ඉස්සර ස්මාර්ට්ෆෝන් එකට උඩින් සෙට් කළ ඒරියල් එකක් වගේ පොඩි පෙන් එකක් එනවා. ටච් පෙන් කියලා කියන කූරක් ඇත්තනම ඒ කූරෙන් තමයි ෆෝන් එක ටච් කරලා අපි අවශ්‍ය අප්ඩේට් ප්ලේස් කරගන්න. එතකොට චිත්‍ර අඳිනවා නම් චිත්‍ර අඳින්නේ එක එක දේවල් කියන්නේ එක එක ඔබ්ජෙක්ට් සිලෙක්ට් කරන එක ක්ලික් කරලා නැත්නම් on screen keyboard එක ටච් කරන්නේ. මෙන්න මේකෙන් තමයි electronic stylish කියන. සමහර desktop වලයි portable PC වලයි desktop සහ මේ laptops වගේ දේවල් වල මේ pen එක ඇවිල්ලා තියෙනවා සමහර laptops වල. එතකොට කොහොමද mobile devices ඔතකොට tab වගේ දේවල් එක කොහොමද වෙනවා. එතකොට තව මේක use කරන අවස්ථාව විදිහට කතා කරොත් එහෙම උන්ට 12 වෙනි පිටුව බලා ගන්න පුළුවන් digital writing systems. කියන්නේ සමහර අවස්ථාවලදී අත්තකුරෙන් ලියන අවස්ථා තියෙනවා ඩිජිටලි. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර සයින්ස් ගහනවා. එතකොට සයින්ස් සිස්ටම් එක තියෙන සයින්ස් කැප්චර් ඩිවයිසස් කියලා. සයින් ගහන්න පුළුවන් ඔය බැංකුවල චෙක් සයින් කරනකොට චෙක් එකේ සයින් එක බලාගන්න මේ වගේ සිග්නේචර් කැප්චර් ඩිවයිසස් වලින්. එතකොට graphics tablets. ඒ කියන්නේ ඒක ඔය graphics design කරන අයත් මේ stylish pen එක භාවිත කරන මොකද graphics හරි ඩිසයින් කරන්න ලෝගෝ හදන්න ඒ වගේ දේවල් වලට digital writing system කියන එක මම දැන් කියලා දුන්නා. අත්තකොරෙන් digital ලියන එක කොහොමද තේරෙන්නේ hand writing කියන්නේ මොකක්ද කියලා. pad එකක් දීලා touch pad එකක් වගේ එකක් දීලා ඒක උඩ තමයි මේ stylish එකෙන් ලියන්න තියෙන්නේ. මේ වගේ දේවල් තමයි කතා කරන් තියෙන්නේ මේ electronic pen නැත්නම් stylish එක ගැන. මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති 11 12 slides වල pictures දාලා තියෙන ඒවත් ටිකක් බලන්න. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන එතකොට touch screens ගැන. touch screen කියන්නේ අපේ ඇඟිල්ල භාවිතා කරගෙන ස්ක්‍රීන් එක ටච් කිරීම මගින් පරිගණකයට දත්ත ඇතුළත් කිරීම. එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද මම මේ කියන්නේ කියලා. ඔයගොල්ලෝගේ ස්මාර්ට්ෆෝන් එකේදී ස්මාර්ට්ෆෝන් එකේ කරන්නේ අපිට ටච් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. මේක මේ දේවල් ඔයාලට කියලා දෙන්න අවශ්‍යත් නැහැ. මේක ඔයගොල්ලෝ බලන්න සමහර ලැප්ටොප් වල එතකොට එනවා ටච් ස්ක්‍රීන් මොනිටර් එකක්. ටච් ස්ක්‍රීන් එකක් එන්නේ. එතකොට ඒක ටච් කරලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තව කීබෝඩ් එකෙන් යූස් කරන්න පුළුවන්. මේ වගේ ටච් ස්ක්‍රීන් කරගන්න පුළුවන් කස්ටමර් කියොක්ස්. අර ඔයගොල්ලෝ දන්නවා ඇති ටැක්සි ඕඩර් කරන දේවල් ටැක්සි ඕඩර් කරන කියොක්ස් එකක් තියෙනවා. තව ඔයගොල්ලෝ දැකලා ඇති කියොක්ස් කියන්නේ අර කාසිය කොයින් එකක් දැම්මම කොකාකෝලා වගේ එන ඩ්‍රින්ක්ස් එක ජාති ඩ්‍රින්ක්ස් එන මැෂින් එකක තියෙනවනේ. ඒ මේකට තමයි කියන්නේ කන්සියුමර් කියොක්ස් කියලා. ඒ වගේ අවස්ථාව ඒ වගේ ඒවා ටච් ස්ක්‍රීන් භාවිත වෙන්න පුළුවන්. ඒකට point of sale systems කියන්නේ තමන්ගේ sales checkout system වගේ දේවල් මේකේ මේ sales checkout systems වලත් මේ touch screen තමයි යොදාගන්නේ. ඒතර මේ slide එකේ දක්වලා තියෙන 13 වෙනි slide එකේ දක්වලා තියෙන විදිහට portable desktop and portable PCs වල තියෙනවා, mobile phones වල තියෙනවා, mobile devices වල තියෙනවා, surface computing.
multi-touch input from multiple users and object recognition. කියන්නේ එක පුද්ගලයන් විසින් එක විදිහට කියන්නේ කොලැබොරේෂන් එකක් මේක. මල්ටිපල් යූසර්ස් ලගේ එක දවගොලට පේනට අපේ සමහර Zoom meetings වලදී මේ ස්ක්‍රීන් එක අඳිනවා. එතකොට මේක තමයි එක කට්ටිය එක ඒවා අඳිනවා. එතකොට ඔක්කොම එකතු වෙලා වෙනම එකක් නැවෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ. එක වෙන එක විධාන දෙනවා ටච් වලින්. එතකොට මේ කොලැබොරේෂන් එකක් වගේ වෙනවා මල්ටි සර්ෆේස් කම්පියුටින් කියන්නේ. හරි. එච්චර තමයි ටච් ස්ක්‍රීන්ස් ගැන කියන්න තියෙන්නේ. එතකොට other pointing devices මෙතන තමයි මෙතනින් තමයි ඉවර වෙන්නේ non automatic input devices. නේ අපි කතා කරන්නේ මේ input devices කියන්නේ ඒවා කොටස් දෙකයි, automatic and non automatic. මෙතන non automatic තමයි මෙතනින් කතා කරන්නේ. non automatic කියන්නේ automatically data ලබා ගන්න නැහැ පරිගණකයේ යම්කිසි පුද්ගලයෙක් විසින් data ඇතුළත් කළ යුතු. data නැත්නම් විධාන ඇතුළත් කළ යුතුයි. data නෙවෙයි අතරම විධාන commands inputs ඇතුළත් කරගන්නේ නැහැ. එතකොට මේ non automatic devices වල අන්තිම ටික තමයි joystick, gamepads and other gaming devices. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය gaming game ගහන්න පුළුවන් සල්ලි දීලා එක places තියෙන්නේ. එකට කියනවා හරි gaming centers වල තියෙන මේ joystick නැත්නම් කම්පියුටර් එකකටත් ඔය game ගහන අය use කරනවා joysticks. මෙතන joystick එකක් දීලා නැහැ. joystick එකක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවද? මේ වගේ joystick නෙවෙයි එක විදිහේ joystick තියෙනවා. එකත් ඉන්ටර්නෙට් එකේ search කරලා images බලන්න trackball කියන්නේ මම අර මේක game ගහනකොට ගොඩක් දුරට යොදා ගන්න අවස්ථා තියෙනවා. trackball කියන්නේ මේ උඩ තියෙන බෝලය move කරාට පස්සේ තමයි මේකේ තියෙන pointing device එකේ එහාට මෙහාට වෙන්නේ. ඒ කියන්නේ pointing device එකත් move වෙන්නේ. අද touch pads ගැන ඔයගොල්ලෝ දන්නවා. touch pad කියන්නේ ඔය laptop එකේ තියෙන touch pad එකෙන් තමයි අපි මේ laptop එක mouse pointer එක එහාට මෙහාට කරන්නේ. හරි. එතනින් ඉවරයි non automatic input device. දැන් කතා කරන්න තියෙන්නේ automatic input devices ගැන. හරි. අපිට කතා කරන්න තියෙන automatic input devices වල scanners, readers and digital cameras කියන පාඩම. ඒ කියන්නේ හරියටම 16 වෙනි slide එක input and output devices වල. එතකොට මේ scanners, readers and digital cameras කියනවා මම කිව්වා automatic input devices කියලා. ඒවා මිනිස්වා විසින් data ඇතුළත් කරන්නේ පරිගණකයට. ඒක automatically data recognize කරගන්නවා. උදාහරණයක් විදිහට මම ඔයාලට කිව්වා ස්කෑනර් එකට මිනිස්සු තමයි ඒ වුණාට ID එක ස්කෑනර් එක ඇතුළට දාන්නේ. ඒ වුණාට මේ process එක handle කරන්නේ මේ ස්කෑනර් එකෙන්. data ටික ඔක්කොම ගන්න පරිගණකයට මේ ස්කෑනර් එක හරහා. එතකොට මේකට automatic input devices කියලා කියනවා මේ වගේ ඒවාට. එතකොට scanners, readers, ඒ වගේම digital cameras මේ වගේ ඒවාට ඍජුවම නැත්නම් මේක ඍජු දත්ත ආදාන ක්‍රම කියලා සිංහලෙන් කියන automatic input devices කියලා ඍජුවම automatically දත්ත capture කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මේකේ තියෙනවා devices such as scanners and readers are designed to convert data that already exists in a physical form. එතකොට මේකෙන් කරන්නේ physical form එකකින් තියෙන data එක digital form එකට හරවන එක. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාලා note PDF කරලා දානවා නේද groups වලට. එතකොට වෙන්නේ physical තියෙන note එක digital form එකට හැරලා තමයි මේ PDF එකක් එන්නේ. PDF එකෙන් digital form එකකට යන්නේ. එතකොට මේකට කියනවා scan එකක් කියලා. scan කරනනේ source data මේ automatic import devices කියලා. මේක තමයි කරන්නේ scan එකකින්. එතකොට ඒ කියන්නේ digital cameras වගේ දේවල් ඒ data ඇතිවෙච්ච අවස්ථාවේදීම ඇතිවෙච්ච time එකේම data capture කරගන්නවා. ඒකට මේක වාසියක්. ඒතකොට මේක කාර්යක්ෂමයි. ඔයගොල්ලෝ දන්නවා ඒ වෙලෙම data capture කරගන්නවා. ගොඩක් දුරට මේ අද කාලේ තියෙන cameras වල සිදු වෙලාවයි data capture කරගන්න වෙලාවයි අතර පරතරය ගොඩක් අඩු කරලා තියෙනවා. අතර කාලය ගොඩක් අඩු කරලා තියෙනවා. එතකොට තමයි මේ කැමරා වල quality එන්නේ වැඩි වෙන. අපි කැමරාස් ගැන ඉදිරියට කතා කරමු. එතකොට ඔයගොල්ලෝ මම කියලා දුන්නා දැන් මේ කොහොමද data automatically ලබා ගන්න කියලා. එතකොට මේ කැමරාස් වගේ දේවල් initially මූලිකවම ඒගොල්ලෝ physical form එකක තියෙන දෙයක් නෙමෙයි. මූලිකවම ඒගොල්ලෝ digital form එකට හරවලා තමයි
මේ data capture කරගන්න කියලා මේ ඊළඟ point එකෙන් කියලා තියෙන්නේ initially ඒවා digital form එකකින් රඳවා ගන්නවා කියලා. හරි ඊළඟ slide එකේ තියෙන්නේ source data automation කියන එක. source data automation කියන්නේ අපි කියලා බලමු capturing data electronically from a source document or entering data directly into computer at the time and place the data is generated. ඒ කියන්නේ source data automation කියලා කියන්නේ ඒ data එක බිහි වෙච්ච වෙලාව. ඒ කියන්නේ මොකක් හරි දැන් අපි හිතමු digital camera එකක් කියලා. එතකොට යම්කිසි සිදුවීමක් අපි රෙකෝඩ් කරනවා නම් එතකොට ඒ සිදුවීම සිදුවෙන වෙලාවම නේද අපි ඒක වීඩියෝ රෙකෝඩර් එකක් විදිහට ගන්න. එතකොට මේක කියන්නේ at the place. ඒ කියන්නේ වීඩියෝ එක රෙකෝඩ් වෙච්ච තැන ඉඳලා ඒ ටයිම් එකේ ඉඳලා ඩිරෙක්ට්ලිම data capture කරගන්නවා කියන එකට තමයි මේ source data automation කියලා කියන්නේ. එතකොට මේකෙදි ගොඩාක්ම accurate. ඒ කියන්නේ ගොඩාක්ම කාර්යක්ෂමයි ඒ වගේම ටයිම් එක ගොඩාක්ම ඉතුරු වෙනවා. source data automation කියන්නේ ඒ data එක බිහි වෙච්ච data එකේ origin එක වෙන වෙලාවේ සහ ඒ place එකේදීම data capture කරගන්න automatically. එතකොට මේක තමයි source data automation කියන්නේ. capturing data electronically at the time and place. Okay හරි source data automation කියන එකට එච්චරයි කියන්න තියෙන්නේ. එතකොට අපිට කතා කරන්න තියෙන්නේ automatic input devices වල scanners කියන part එක. scanners කියන්නේ මුද්‍රිත මාධ්‍යක ඇති දත්ත පරිගණකයට තේරුම් ගත හැකි ක්‍රමයකට හැරවීම කියන එක ස්කෑනර් එකකින් බොහෝ දුරට වෙන්නේ. ස්කෑනර් එකකින් මම කතා කරන්නේ 18 වෙනි slide එක. scanner input device that reads print text and graphics, transfer them to computer in a digital form. scanner එකකින් කරන්නේ බලමු. ඔයාලගේ ID එකේ තියෙන්නේ physical form එක data physical form එකකින් ඉන්න ID එක තියෙන අපිට අතින් ගන්න පුළුවන්. ඒක අපි scan එකට දැම්මට පස්සේ scan කරාට පස්සේ ඉන්නේ digital form එක. මේකට තමයි මේ scan එක යොදාගන්නේ. physical form එකකින් තියෙන data එකක් computer පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදියට digital form එකට හරවන්න මේ scanner. එතකොට scanners වර්ග තියෙනවා. මම ඉදිරියට ඒවා කතා කරන්නම්. එතකොට මේ වගේ එකකින් scan කරන්න පුළුවන් camera photos, documents, drawings ඒ වගේම මේක ඇත්තටම ස්කෑන් කරාට පස්සේ සිංගල් ඉමේජ් එකක් විදිහට තමයි එන්නේ. ඔයාගේ ID එක ස්කෑන් කරාට පස්සේ එන්නේ සිංගල් ඉමේජ් එකක් විදිහට. මේක එඩිට් කරන්න පුළුවන්. එඩිට් කරන්න කියන්නේ සංස්කරණය කරනවා නම් crop කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැම්පස් ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට ඔයගොල්ලෝ ස්කෑන් කරන්න තියෙ ඔයගොල්ලෝගේ ID එක. එතකොට ඔයගොල්ලෝට අත්දැකීම් ඇති මේ ස්කෑනර් එක කියන්නේ මොකක්ද? ස්කෑනර් එක දැකලා නැත්නම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මෙතනක් තියෙනවා ස්කෑනර්ස් වර්ග දෙක ස්කෑනර්ස් ටිකක් බලමු. අපි ඉදිරියට තව කතා කරමු. ඒකට ස්කෑනර්ස් වර්ග ගැන කතා කරොත් එහෙම ෆ්ලැට් කියන්නේ ලේසර් කිරණ මගින් ස්කෑන් වෙන ඒවා. එතකොට පෝටබල් කියන්නේ තනින් තනට ගෙනියන්න පුළුවන් කියන්නේ 3D ස්කෑනර්ස් කියන්නේ 3D විදියටම ෆොටෝ ස්කෑනර් 3D ඔයගොල්ලෝ දන්න 3D ෆිල්ම්ස් වගේ ඒවා තියෙනවනේ. ඒතර මේ 3D කියන එක 3D විදියටම 3D ස්කෑන් කරන්න පුළුවන්. 3D විදියටම ස්කෑන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා 3D කියන්නේ මොකක්ද කියලා. පැහැදිලි කරන්න මට අවබෝධයක් නැහැ. 3D කියන්නේ මොකක්ද කියන එක. 3D ඔයගොල්ලෝ අතන 3D ෆිල්ම්ස් ගැන අහලා ඇති. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් එනවා ඔළුවට මොකක්ද මේ 3D කියන්නේ කියලා. එතකොට ස්කෑනර්ස් ගැන තව කතා කරනකොට කතා කරන්න තියෙන්නේ 19 වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා quality of scan images indicated by optical resolution. එතකොට මේ ස්කෑනර් එක quality එක බලන්නේ DPI කියන එක. dots per inch. එක ඉන්ච් එක ඩොට්ස් කොච්චර තියෙනවද? හරියට පික්සල්ස් වගේ. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ රෙසලූෂන් ගැන කතා කරනවානේ. එතකොට එක පික්සල් කියන්නේ එක කොටුවක් තුළ ඩොට්ස් කොච්චර තියෙන එක කියන එක මත තමයි මේ ස්කෑනර් එකේ ක්වොලිටි මතක් පවතින්නේ. එතකොට ඩොට්ස් ගන්න වැඩි වෙන්න අපිට zoom කරලා එඩිට් කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. මම කිව්වා ස්කෑන් එක ස්කෑන් කර ෆොටෝ එක එඩිට් කරන්න පුළුවන් කියලා. මේක එතන තමයි තියෙන්නේ. මේක මෙතන ඒක ගැන තමයි කියලා තියෙන්නේ. resolution එක වැඩි වෙන්න කියන්නේ එන image එක resolution එක කියන්නේ pixel එකක තියෙන dots ගාන වැඩි වෙන්න image එක quality වැඩි වෙනවා මේ scanners ගැන සරල අවබෝධයක් තියාගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේක එදිනදා හම්බෙන දේවල් ඔයගොල්ලෝ දන්නවා මේක ලියා ගන්න කොහොමද පැහැදිලි කරන්න කිව්වොත් එහෙම ලියන්න ඕනි කියලා. එතකොට types තියෙනවා flap කියලා එකක්. flap කියන්නේ
ලේසර් කිරණ මගින් ස්කෑන් වෙන එක පෝටබල් කියන ගෙනියන්න පුළුවන් 3D කියන්නේ 3D විදියට ස්කෑන් කරලා ගන්න ඒවා. එතකොට මේකෙන් වෙන්නේ සරලවම ෆිසිකල් ෆෝම් එකකින් තියෙන ඩේටා එක පරියන්කට තේරුම් ගන්න හැකි වෙන්න ඩිජිටල් ෆෝම් එකකින් ඩේටා කැප්චර් කරගන්න මේක ඔටෝ මේක මම කියවනේ ඔටෝමැටික් ඩේටා ඉන්පුට් කරන මෙතඩ් එකක්. එතකොට මෙතන තියෙනවා OCR කියලා ඔයගොල්ලන්ට 18 වෙනි පිටුවේ 3 වෙනි බුලට් පොයින්ට් එක. පළවෙනි බුලට් පොයින්ට් එක යටතේ තියෙන 3 වෙනි බුලට් පොයින්ට් එක OCR ගැන කියලා තියෙනවා. OCR ගැන අපි ඉදිරියට කතා කරනවා. බය වෙන්න එපා. ඒක වෙනම ස්ලයිඩ් එකක තියෙනවා. එතකොට මම හිතනවා ඒක ඇති ඔයාලට කියලා මම ස්කෑනර්ස් ගැන හඳුන්වනවා. එතකොට බාර්කෝඩ් රීඩර්ස් කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ කඩේකට ගිහිල්ලා ඇඳුමක් ගත්තම එයාලා කැෂියර් එකෙන් මොකද කරන්නේ? එයාලා අර ඇඳුමේ ටැග් එකේ තියෙනවා බාර්කෝඩ් එකක්. මේ ඔයගොල්ලන්ට පේන විදිහට පික්චර්ස් වල 20 පිටුවේ 20 ස්ලයිඩ් එකේ තියෙනවා. ඒ බාර්කෝඩ් එක ස්කෑන් කරලා තමයි ඒ බාර්කෝඩ් එක ස්කෑන් කරලා පස්සේ එයාලගේ කම්පියුටරේ ඒ භාණ්ඩ පිළිබඳ ඔක්කොම දත්ත ටික වැටෙනවා. මිල සහ සියලුම දේවල් කොස්ට් එක ඔක්කොම වැටෙනවා. ඊට පස්සේ එයාලා ඔයගොල්ලන්ට භාණ්ඩය නිකුත් කරනවා. මේ බාර්කෝඩ් එක කියවන්න යොදා ගන්න රීඩර් එක බාර්කෝඩ් රීඩර් එක කියලා කියනවා. එතකොට මේක සමහර බාර්කෝඩ් තියෙනවා පෝටබල් ඒවා තනින් තැනට ගෙනියන්න පුළුවන් ඒවා. සමහර බාර්කෝඩ් තියෙනවා ෆික්ස්ඩ් ඒවා. The barcode converted to an alphanumeric value. හරි එතකොට fixed and portable කියලා කොටස් දෙකක් types තියෙනවා. එතකොට input devices that read barcodes. හරිනේ ඔයගොල්ලෝ තේරෙනවා barcode reader එකක් කියන්නේ මොකක්ද කියලා. The barcode is an optical code that represents data with bars of varied widths and heights. Barcode එක කියන්නේ අර ඔයගොල්ලෝ මෙතන pictures එකේ තියෙන barcodes එක එක වර්ග තියෙනවා. ISBN codes, UPC boards, මෙතන කියලා තියෙන universal product code. මේ ඔයගොල්ලෝගෙන් අහනවා මේ කෙටි වචන UPC කියන්නේ මොකක්ද? universal product barcode කියන එක. ISBN කියන්නේ මොකක්ද? international standard book number. එතකොට QR quick responses code. මේවා ඔයගොල්ලෝගෙන් අහනවා short forms. ඔයගොල්ලෝ කොලේ එක ලියාගෙන තියෙන short forms ටික. එතකොට ඔයගොල්ලන්ට පහසුවේ මේ ලකුණු ටික ගන්න කොහොම හරි එක එක width එකෙන් සහ height එකෙන් යුතු barcodes තියෙනවා. මේකේ scan කරන තමයි මේ barcode reader එක යොදාගන්නේ. හරිද? එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ radio frequency identification readers. මේක නම් අපිට තරම් familiar දෙයක් නෙවෙයි. radio frequency identification readers කියන එක ඒගොල්ලෝ ඒ වුණාට ඔයගොල්ලෝ මේක use කරලා තියෙනවා. මේවා use කරලා තියෙනවා. ඔයගොල්ලෝ eBay එකෙන් මොකක් හරි භාණ්ඩයක් මම හිතන්නේ වටිනා කියන භාණ්ඩයක් ගොඩක් මම හිතන්නේ ඔය පොඩි භාණ්ඩ වලට මේක එන්නේ නැහැ. හැබැයි මම ඕඩර් කරපු ඒවා එනවා මේ RFID එකක් ඇවිල්ලා තියෙනවා. RFID කියන්නේ radio frequency identification කියන එක. මේකත් මත තියෙන RFID කියන එකේ දිගහැරියට පස්සේ තියෙන මේක අදහස. RFID reader එකකින් කියවන්නේ RFID tags. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේකෙදි යොදාගෙන radio frequency. හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් මේ eBay එකෙන් ඔයගොල්ලන්ට China වලින් භාණ්ඩයක් එවනවා. එතකොට මේ භාණ්ඩ කොහෙද තියෙන්නේ කියලා අපිට බලාගන්න පුළුවන්. මේ එනකම තමන් ගාවට එනකම. එතකොට මේකෙන් තමයි මේ RFID readers වලින් තමයි මේක කෙනෙන්නේ. එතකොට මේ RFID reader එකකින් භාණ්ඩය තියෙන තැන locate කරලා පෙන්නනවා. හරියට GPS එකක් වගේ මේක. GPS කියන්නේ අර ඔයගොල්ලෝගේ ෆෝන් වල තියෙන GPS එක තමයි මේ කියන්නේ. මම කියන්නේ map එක වගේ. එතකොට මේ භාණ්ඩ track කරන්න පුළුවන් අපිට. කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේවා තව මම දැකලා තියෙනවා අඹේවල හරක් ඉන්නවනේ. යාළුවගේ මේ කණේ සිදුරු කරලා මේ RFID tag එකක් කියලා තියෙනවා. එතකොට ඒ හරක් ඉන්න තැන control center එකෙන් බලාගන්න පුළුවන් අපිට හැමතැනම මේ හරක් කී දෙනෙක් ඉන්නවද, හරක් කොතනද ඉන්නේ. එතකොට මේක manage කරන්න ලේසියි. ඒවා කියවන්නේ RFID readers වලින්. RFID tags තමයි මේ ඒ object එකට ඇතුළත් කරලා තියෙන්නේ. හරිද? මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ RFID tags වල තියෙන්නේ පොඩි chips
චිප්ස් තා රේඩියෝ ඇන්ටනා තියෙන්නේ. මේ රේඩියෝ ඇන්ටනා එකෙන් රේඩියෝ වේව්ස් පිට කරාට පස්සේ RFID රීඩර් එකෙන් ඒක කියවනවා. එතකොට තමයි අපිට බලා ගන්න පුළුවන් මේ භාණ්ඩය කොහෙද තියෙන්නේ. එතකොට මෙතන තියෙන ඇප්ලිකේෂන් tracking inventory කියන්නේ තොග අපි තොගයක් දැම්මට පස්සේ තොගය පර්චේස් කරාට පස්සේ ඒක තමන්ගේ ළඟට එනකම්ම බලා ගන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. එතකොට tracking patients in hospital. එතකොට patient ගේ අතේ හරි කොහේ හරි හයි කරොත් එහෙම අපේ RFID tag එක එයා කොහෙද ඉන්නේ, එයා කොහාටද යන්නේ, එයා දැන් එයා ඉන්නේ කොතනද කියලා අපිට හරියට බලාගන්න පුළුවන්. එතකොට patient කවුන්ට් කරන්න පුළුවන් ලේසි. එතකොට තව security එක වැඩි වෙනවා. security එක වැඩි වෙන එක ආයතනේ පුද්ගලයන්ටත් මේක දීලා තුනොත් එහෙම ආයතනේ පුද්ගලින් කොහෙද යන්නේ, අනවශ්‍ය තැන් වල යනවාද ඒව බලා ගන්න පුළුවන්. හරිද? හරි. එච්චරයි එතන RFID ගැන කියන්න තියෙන්නේ. Technology used to store and transmit data located in RFID tags. RFID tags තියෙන තැන තමයි මේකෙන් සරලව හොයන්නේ. RFID reader එකෙන් කියන RFID tags තියෙන කොතනද කියලා බලන්න. RFID tags set කරන්නේ අපි කිසියම් object එකක. ඒතකොට ඒ object එක කොතනද තියෙන්නේ, කොතනද යන්නේ කියලා අපිට බලන්න පුළුවන්. objects ගන්න count කරගන්න ලේසි. සරලයි. එතකොට මේ RFID tags වල තියෙන මං කිව්වා පොඩි chips තියෙන්නේ සහ antenna තියෙන්නේ. මේ ඇන්ටනා එකෙන් රේඩියෝ ෆ්‍රීකවන්සි නිකුත් වෙනවා. එතකොට RFID රීඩර් එකෙන් කියවනවා. එතකොට හරිනේ. එතකොට මෙතන තියෙනවා ඔයගොල්ලන්ට ෆොටෝස් වගේ අදලා 22 පිටුවේ බලන්න inventory tracking, ticketing appliances. එතකොට මේ ticket appliances කියන්නේ මේ ticket එකේ RFID tag එකක් හයි කරලා තියෙනවා. ඒක ticket count ඇතුළට ගන්නකොට means දැන් අපි match එක බලන්න කියන. එතකොට RFID tag එක අල්ලන්න විතරයි තියෙන්නේ. ඒක ඒකේ තියෙන data ටික අරගොල්ලෝ ගන්න. ඒතකොට ඒක valid ticket එකක් කියලා හඳුන්වනවා. මේක මම ගොඩක් දැකලා තියෙනවා පිටරට තියෙන අර මේ කාඩ් වල credit card debit card. එතකොට අපි වගේ ඒවා machine ඇතුළට දාන්නේ ඒ කාඩ් එක අපි ලං කරනවා විතරයි reader එකට. එතකොට එයා ඒක capture කරගන්නවා. මේක තමයි මේ ATM වලක් තියෙනවා කියලා මම හිතන්නේ. හරි. එතකොට මේක තමයි තියෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට පේන ඇති 22 පිටුව 4 වෙනි පික්චර් එකේ මේ කාර් එක යන ගමන් අල්ලගෙන යනවා. මේකත් ටිකට් වගේ තමයි. මේකත් මම හිතන්නේ ඔයාලට 3 වෙනි පික්චර් එකේ මොබයිල් පේමන්ට්ස් කියන එකේ බලන්න පුළුවන්. මේ කාඩ් එක අල්ලපු ගමන් ඒකේ කාඩ් ඩීටේල්ස් ගන්නවා. මේකේ RFID tags තමයි යොදාගන්නේ. මම ඔයගොල්ලන්ට අමතර දෙයක් දැන් කියලා දෙන්න යන්නේ MR කියන එක. Magnetic Ink Characteristic Reader. හරිද? මේකෙදී මෙන්න මොකක්ද දන්නවද? එතකොට මේක යොදාගන්න ගොඩක් බැංකු වල සමහර එක තින්තා જાතියක් තියෙනවා. ඒකේ තියෙන්නේ කාන්දම් මිශ්‍ර තින්ත එකක්. හරිද? කාන්දම් මිශ්‍ර තින්ත එකකින් තමයි ඒක ටයිප් කරලා තියෙන්නේ. එතකොට magnetic ink characteristic reader එකෙන් කරන්නේ මේ magnetic ink එකෙන් ලියපු අකුරු මොනවා හරි සංකේත මොනවා හරි character එකක් recognize කරගන්න එක. එතකොට හැබැයි මේකෙන් කරන්නේ අර magnetic ink එකෙන්. අර කාන්දම් මිශ්‍ර තින්ත එකෙන් ලියපු අකුරු විතරයි recognize කරගෙන කම්පියුටර් එකට ඇතුළත් කරගන්න digital form එක. හොඳට මතක තියාගන්න. MICR magnetic ink characteristic reader මේකත් automatic data input කරන ක්‍රමයක්. MICR මේක ප්‍රශ්න කරලා තිනවා මම අලුතෙන් ලියාගත්ත මේක. එතකොට අර magnetic ink එකෙන් ලියපු අකුරු විතරක් capture කරගන්න තමයි මේ magnetic ink characteristic reader එක දාගන්නේ. මේක ගොඩක් අර check පත් පිළිබඳ ගනුදෙනු කරනකොට බැංකුවේ එයාලා අර check එකේ ලියලා තියෙන දේවල් ලියලා තියෙන්නේ මේ magnetic ink එකෙන්. එතකොට මෙයාලා magnetic ink characteristic reader එකට දාලා ඒකෙන් data ටික capture කරගන්නවා. මේක අලුත් දෙයක් MICR magnetic ink characteristic reader. ඒකත් මතක තියාගන්න. එතකොට ඊළඟට තියෙන්නේ slide එක 23 page 29 optical mark readers. optical mark readers කියන්නේ මම සරලව කියන්න උදාහරණයක් ඔයාලට අපේ MCQ අපේ A-level MCQ paper එක අපි කතිරනේ දාන්නේ. එතකොට අපි මාක් එකක් දාන්නේ. ඒතකොට මේවා රේට් කරන්න තමයි මේ optical mark readers කියන්නේ. මේකෙදි අපි අර කියපු characteristics ඒ කියන්නේ text numbers සංකේත නම මේකෙන් මේ වෙන්නේ. එතකොට text numbers වගේ ඒවා මේකෙදි recognize කරගන්නේ නැහැ. recognize කරගන්නේ අර මොකක් හරි mark එකක්. optical mark readers input data from special form to score or
tally exams questionnaires මේක ඉලෙක්ෂන්ස් වලදී භාවිතා කරනවා කියලා තියෙනවා. ඉලෙක්ෂන්ස් වලදී භාවිතා කරනවා කියලා කියනවා. අපි මාක් කරන ඡන්ද කොලෙත් මාක්යක් දාන්නේ අපි. එයා ඒක තමයි කියන්නේ පැහැදිලිවම කතරයක් දාන්න වෙන මොකුත් ලකුණු දාන්න එපා. එහෙම වෙන මොකුත් ලකුණු දැම්මොත් එහෙම ඒක මාක් වෙන්නේ නැහැ. අපිට කියන්නේ අර MCQ වලදීත් ඒක මාක් කරන ක්‍රමයක්. ඒ වෙන මොකක් හරි මාක්යක් දැම්මට මේක මාක් වෙන්නේ නැහැ. ඒක හින්දා මේ ඔප්ටිකල් මාක් රීඩර්ස් දාගන්නේ යම්කිසි විශේෂ මාක් එකක් හඳුනා ගන්න සංකේතයක් හෝ සංකේත කිහිපයක් සමහර අවස්ථාවලදී ඔප්ටිකල් මාක් රීඩර්ස් වලට යොදා ගන්න පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන්. අද OCR කියන්නේ යම්කිසි ටෙක්ස්ට් එකක්. ඒ කියන්නේ මම කිව්වේ ඉස්සෙල්ලා MICR කියලා magnetic ink character style එකකින් වෙන්නේ magnetic ink වලින් ලියපු මේ අක්ෂර numbers වගේ තමයි ඒක රෙකග්නිෂන්. හැබැයි මේ ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් එකේදී වෙන්නේ නිකම්ම තියෙන මොකක් හරි ඔයගොල්ලෝ මේක තමයි කරන්නේ අර අපේ PDF කරනකොට notes PDF කරනකොට මේක තමයි වෙන්නේ ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් devices කියලා කිව්වට මේක කරන්න පුළුවන් අපේ ෆෝන් එකෙනුත් OCR කියලා තමයි කියන්නේ යම්කිසි ටෙක්ස්ට් එකක් නම්බර් එකක් ස්කෑන් කරලා ඩිජිටල් ෆෝම් එකෙන් අප තමන්ගේ කම්පියුටර් එකට හෝ ෆෝන් එකට ලබා ගන්න පුළුවන්. එතකොට මේක තියෙනවා the characters are used by the compatible scanning device such as flap scanners මංකුවා flap scanners කියන laser scanners වලට or dedicated OCR readers and then OCR software is used to identify each character and convert it to legible text. මං කිව්වා වගේ මේකේ අර අකුරු සහ ඉලක්කම් ඒවා හැඩය අනුව තමයි හඳුනාගන්නේ. මේක compatible කියනවා flap scanners or dedicated OCR readers එක. ඒ වගේම OCR software is used to identify the each character and convert it to OCR software එකෙන් තමයි මේක identify කරගන්න එකේ character එක. ඒ වගේම edit කරන්නත් පුළුවන් මේ OCR software එකෙන්. ඔයගොල්ලෝ සරලවම තේරෙන්නේ OCR කියන්නේ යම් කිසි character එකක් recognition කරගන්න, හඳුනා ගන්න, යොදා ගන්න reader එකක්, devices එකක්. හරිද? එතකොට ඊළඟ ස්ලයිඩ් එකට අපි ගියොත් එහෙම තියෙන්නේ බයෝමෙට්‍රික් රීඩර්ස්. මේගොල්ලෝ හොඳටම දන්නවා මේක. බයෝමෙට්‍රික් රීඩර්ස් කියන්නේ අපේ ඇසේ කළු ඉංගිරියාව, එතකොට අතේ රේඛ, ඇඟිලි සලකුණු, ඒක කටහඬ අස්තන වගේ බයෝමෙට්‍රික් දේවල්. ජීව දත්තයක් මොකක් හරි රෙකොග්නයිස් කරගන්න තමයි මේ බයෝමෙට්‍රික් රීඩර්ස් යොදාගන්නේ. ඔයගොල්ලෝ දන්නවා iPhone users ලගේ ඒගොල්ලෝගේ face unlock එක. ඒගොල්ලෝගේ මූණට තමයි ඒකේ face unlock එක ඇරෙන්නේ. එතකොට තව අනිත් ෆෝන්ස් වල තියෙන සමහර ඒවා ෆින්ගර්ප්‍රින්ට්. එතකොට එතනත් බයෝමෙට්‍රික් නේ ෆින්ගර්ප්‍රින්ට් එක කියන තමන්ගේ බයෝමෙට්‍රික් දෙයක් නේ. එතකොට face එකක් බයෝමෙට්‍රික් දැන් සමහර අයගේ ගොඩක් ආයතන වල තියෙන ඒ වගේ තියෙන ඇහි කණු ඉංගිරියාව තමයි ඒගොල්ලෝ රෙකග්නිෂන් කරගන්නේ. එතකොට ආයතන වල තියෙන ඒවා මූණ කැමරා එකට ඇල්ලුවට පස්සේ ඒගොල්ලෝ කණු ඉංගිරියාව ස්කෑන් කරනවා. ඊට පස්සේ අවසරලත් පුද්ගලයන්ට විතර ඇතුළට යන්න දෙන්නේ කලින් කළු ඉංගිරියාව ෆොටෝස් හරි මොකක් හරි ස්කෑන් කරලා ඒ ඩිවයිස් එකට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ ඩිවයිස් එකේ තියෙන පුද්ගලයන්ට විතරයි ඒ දොර ඇරෙන්නේ. එහෙම තියෙනවනේ ගවර්න්මන්ට් ඔෆිසර්ස් වල වගේ ලැබ්ස් වල වගේ ඒ වගේ තමයි මේ බයෝමෙට්‍රික් රීඩර්ස් කියන්නේ. ඒ වගේ යම්කිසි පුද්ගලයෙක්ගේ බයෝමෙට්‍රික් දෙයක් ස්කෑන් කරන්න තමයි මේ බයෝමෙට්‍රික් රීඩර්ස් යොදාගන්නේ. ෆින්ගර්ප්‍රින්ට්, ෆේස්, එතකොට වොයිස්, සිග්නේචර්, වොයිස් එකත් සමහරවිට රෙකග්නිෂන් කරන්න පුළුවන්. සිග්නේචර් තමන්ගේ බයෝමෙට්‍රික් දැන් තමන් අනිත් අයට තමන්ගේ සයින් එක ගහන්න බෑනේ. ඒක ගහන්න පුළුවන්. ඒ වුණාට ඒ විදියටම ගහන්න බෑනේ සයින් එක. ඉතින් මේක තමයි බයෝමෙට්‍රික් රීඩර්ස් කියන්නේ. තමන්ගේ බයෝමෙට්‍රික් දා ස්කෑන් කරන්න යොදාගන්න දේවල්. ඒතකොට ඩිජිටල් කැමරාස් කියන දේ ඔයාලා දන්නවා. ඩිජිටල් කැමරාස් කොටස් දෙකයි. ස්ටිල් කැමරා and වීඩියෝ කැමරා. ස්ටිල් කැමරාස් කියන්නේ අපි ෆොටෝස් ගන්න. ඩිජිටල් ඡායාරූප. වීඩියෝ කැමරාස් කියන්නේ අර සෙලවෙන දේවල් වල වීඩියෝ කැමරාස් කියන ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේක දේවල් ගැන ඊළඟට ලොකුවට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ වීඩියෝ කැමරාස් ඇතුලේ ෆ්ලෑෂ් මෙමරි එකක් තියෙන පුළුවන්, hard drive එකක්, DVD drive storage එකක් තියෙන පුළුවන්. මේවා ගබඩා වෙන්න. දැන් අපේ ෆෝන් එකේ නම් ෆෝන් එකේ කැමරා එකක් තියෙනවා. ඒකේ තියෙන ඒකෙන් අපි ගන්න ෆොටෝස් ගබඩා වෙන්න. මේක ඇතුලේ ෆ්ලෑෂ් මෙමරි එකක් හරි නැත්තම් යම් කිසි මේ ෆ්ලෑෂ් මෙමරි එකක් තමයි තියෙන්නේ. හැබැයි දැන් මම මේ කරන ලෙක්චර් එක මේකට කුප්පිය රෙකෝඩ් වෙලා මගේ hard drive එකට තමයි සේව් වෙන්නේ. මේකෙත් වෙබ්කැම් එකක් තියෙන ලැප් එකේ මේ වෙබ්කැම් එකෙන්
ඩිජිටල් කැමරා එකක් තියෙන කැමරා එකෙන් වීඩියෝ වෙලා ඒක ඩිජිටල් ෆෝම් එකකින් මගේ hard drive එකේ ස්ටෝර් වෙනවා. මේක මම හිතලා මම කරන්නේ නැතිනම් මේක වීඩියෝ කරන්නේ නැහැ. හැබැයි මේක මේ කැමරා එකකින් ඔටෝ රෙකග්නිෂන් කරගන්නවා වීඩියෝ ටික මම කියන දේවල්. ඒතකොට මේ මයික්‍රොෆෝන් එකෙන් ඔටෝ රෙකග්නිෂන් කරගන්නවා මම කියන දේවල්. එච්චරයි වෙන්නේ. මේකට තමයි ඒක තමයි ඔටෝමැටික් data input කරනවා කියලා කියන්නේ. එතකොට මේක තවත් කියන්න පුළුවන් දේවල් තියෙනවා digital still cameras and digital video cameras කියලා මෙතන කොටස් දෙකකට බෙදලා තියෙනවා. digital cameras එකේ දේවල් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා DSLR. එතකොට තව තියෙනවා Sony, Panasonic ඒ වගේ cameras උත් තියෙනවා. ඔයගොල්ලෝ මට වඩා හොඳට දන්නවා ඇති මේ digital cameras එක ගැන. සමහර විට available in a wide variety sizes and capabilities එක capabilities තියෙනවා. එතකොට සමහර ෆෝන් වල එනවා මම දැකලා තියෙන portrait mode එක තියෙනවා. ඒතකොට වටේ බ්ලේ වෙලා තියෙන එක ඔප්ෂන්ස් තියෙනවා මේ කැමරාස් වල. හරිද? එතකොට better quality එකක් තියෙන නම් මේ කැමරා ෆොටෝ එකේ resolution ගොඩක් වැඩි වෙනවා. resolution කියන්නේ මම කියලා දෙනවා pixel එක තියෙන dots ගාන හරි pixel ගාන megapixels කියන්නේ ඔය megapixels කියන්නේ ඒකට තමයි megapixel ගාන වැඩි වෙනවනේ ෆොටෝ එකේ වීඩියෝ එකේ මේක වැඩි වෙනවා. එතකොට මේක යොදා ගන්නවා වීඩියෝ කොන්ෆරන්ස් වලදී. දැන් Zoom එකෙන් කරන්නේ අපි කොන්ෆරන්ස් එක ගන්න වීඩියෝ. එතකොට ලයිව් වීඩියෝස් කරනකොට මේ ගොඩාක් වැදගත් වෙනවා. එතකොට බලමු මේක දීලා තියෙන ඒවා. එතකොට ඩිජිටල් වීඩියෝ කැමරාස් වලත් මේ මම කියපු දේවල් තමයි තියෙන්නේ. ගොඩක් ලොකු දේවල් නෑ. එතකොට මේ පිය පිටුවේ තියෙන ඩිජිටල් කැමරාස් ගැන ඔඩියෝ ඉන්පුට් කියන්නේ ඔඩියෝ ඉන්පුට් එක තමයි මම මේ කරන්නේ. මගේ ඔඩියෝ එක මේ කම්පියුටරයට ඉන්පුට් කරනවා. මේ ඔඩියෝ ඉන්පුට් කරගන්න ඩිවයිස් එක. මේකේ තියෙන්නේ ඔඩියෝ රෙකොග්නිෂන් කරගන්න පුළුවන් උපකරණයක් තමයි මේකේ තියෙන්නේ. ඔඩියෝ රෙකෝඩර් එක. එතකොට මේකේ මම කියන දේව කැප්චර් කරගෙන මේක ගබඩා කරගන්න. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති ඔඩියෝ ඉන්පුට් වලට තව උදාහරණයක් Google Voice Typing. අපි කියන දේ එයාලා ටයිප් කරගන්න ඕනේ. එතකොට iPhone users ලගේ iPhone Siri කියලා ගත්තා. අපි කියන දේවල් එයාලා රෙකග්නිෂන් කරන එයාලා උත්තරත් දෙනවා. සමහරවල් මේ Siri වගේ එකක් නම් එයාලා උත්තරත් දෙනවා. මේකෙදි වෙන්නේ අපි කියන දේ රෙකග්නිෂන් කරගන්නවා එයාලා. එයාගේ මේ තන්දිව දාගෙන තියෙන artificial intelligence. ඒතකොට අර Siri වගේ දෙයකදී artificial intelligence තමයි දාගෙන තියෙන්නේ. ඒක ගොඩක් ලොකු සංකල්පයක්. fifth generation එක තමයි artificial intelligence ගැන කතා කරන්නේ. එතකොට මේකට තමයි උදාහරණ Google Voice Typing, Google Assistant, Siri, MIDI යතුරු පූර්ව audio input වලට වොන්න උදාහරණ. එතකොට video input ගැන කතා කරලා තියෙනවා. video input and speech recognition system. Input spoken words and converting them to digital form via microphone or headset. මම මේ කරන්නේ video and audio input එකක් තමයි මේ කරන්නේ. මම video කරන ගමන් record කරනවා. මේක video input recording එක තමයි යන්නේ. මම කිව්වා speech recognition systems ගැන. අර මම කියන අපි කියන දේ එයාලා recognition කරගන්නවා කියලා. එතකොට අපිට ඊළඟ එකට ගියොත් එහෙම කරන් තියෙන්නේ 29 slide එකේ voice input systems ගැන තමයි එතන තියෙන්නේ. ඔයාලා පොඩ්ඩක් බලන්න මේ ටික ගැන. ලොකු දෙයක් නෑ. එතකොට display devices. එතකොට දැන් මෙතන නම් අපි කතා කරන්න යන්නේ අපි soft copy output devices ගැන තමයි මෙතන නම් කතා කරන්න යන්නේ display කියන්නේ. hard copy එකක් නෙවෙයි යාලා දෙන්නේ අපිට. soft copy කියන්නේ අපිට display එකෙන් පේන දේ අල්ලන්න බෑනේ. ඒකින් තමයි soft copy කියලා කියන්නේ. මම කලින් කැටගරි කරා දෙවෙනි ස්ලයිඩ් එකේ වගේ කැටගරි කරලා ඇති මේ hard copy soft copy කියන එකේ ගානක් බලන්න. එතකොට මේ monitors වගේම soft copy එකක් තමයි දෙන්නේ. අපි බලමු monitors. Monitor devices device for a desktop PC. monitor එකක් තමයි දැන් desktop PC එක නම් තියෙන්නේ. මේ laptop එක නම් screen එකක් තියෙන්නේ. ඒකෙන් තමයි අපි කරන දේ. අපි ඒක කරගොත් එහෙනම් මේක process වෙලා output එක අපිට පෙන්වන්නේ ඒ අකුර display screen bullet into variety of devices, notebook, netbook, portable devices වල mobile devices වල screens තියෙනවා. එතකොට gaming laptops වල තියෙනවා. එතකොට tablets වගේ දේවල් වල තියෙනවා මේ display. මේවා පොඩක් අමාරු දේවල් නෙමෙයි. එතකොට display වර්ග තියෙනවා. මේක පොඩක් වැදගත්. color and monochrome displays. color නැතුව ඔයගොල්ලෝ දැකලා ඇති color black and white TVs තියෙනවා. එතකොට ඒකේ තියෙන්නේ black and white විතරයි. color TV තියෙන්නේ color TV ඊට පස්සේ ආවේ. ඒකේ තියෙන colors පේනවා. මේක color and monochrome displays කියන CRT and flat panel display. CRT කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති අර ඉස්සර කාලේ TV ඉස්සර පිටිපස්සේ ලොකු ගෙඩියක් වගේ තියෙන ගොඩක් ලොකු පිටිපස්ස. හැබැයි දැන් එන monitors වල ගොඩක් flat. මේ flat panel display කියන flat ඒවට අර ගෙඩිය වගේ තියෙනවට පිටිපස්සේ
ඒකට කියන්නේ CRT display කියලා. CRT display තියෙන CRT ඒවා තියෙනවා නම් මේ දැන් වෙනද පොලට එන්නේ මට හිතෙන්නේ. ඒකට සයිස් එකම වෙනස් වෙනවා. දැන් මේ laptops වල 17.6 display එක එනවා 17.15.6 එනවා. 14 ගණන් එනවා 13 ගණන් එනවා. එතකොට මේ සයිස් එක අනුව laptop එකේ price එක වෙනස් වෙනවා. මේක එක සයිස් එක අනුව display තියෙනවා. ඒකට සමහර ඒවා wired displays තියෙනවා, wireless displays තියෙනවා. මම දැකලා තියෙනවා iPhone නෙවෙයි Apple users ලගේ තියෙනවා desktop machine එකක්. ඒකේ මම හිතන්නේ monitor එක wireless. monitor එක wireless තියෙන්නේ. wired wireless කියන wired wire එකකින් තමයි මේ main system එකට computer system එකට මේ monitor එක සම්බන්ධ වෙන්නේ. සමහර අය වෙනම් Bluetooth තියෙනවා මම දැකලා තියෙනවා. මේ monitors Bluetooth වලින් තමයි connect වෙන්නේ main system එකත් එක්ක. එතකොට 2D displays තියෙනවා. අපි දැන් බලන්නේ නම් අපේ කියන්නේ අපි දැන් ගොඩක් TVs එන්නේ නම් 2D display වලට 3D වලට ඇවිල්ලා නැත්තේ 3D වලින් දෙන්න පුළුවන් channels තාම ලංකාවේ නෑ මට හිතෙන්නේ. 3D පෙන්වන්න පුළුවන් ඒවා දැන් 2D තමයි ගොඩක් විදියට use වෙන්නේ මට හිතෙන විදියට 3D displays and 2D displays කියලා තියෙනවා. ඒතකොට මේ screen resolution එක මම කො pixel එකක තියෙන dots ගාන වැඩි වෙන්න megapixels ගාන වැඩි වෙන්න pixels ගාන වැඩි වෙන්න screen එක pixels ගාන කියන්නේ යම්කිසි inch එකක තියෙන pixels ගාන dots ගාන. ඒ dots ගාන වැඩි වෙන්න screen එකේ quality එක වැඩි වෙනවා. එතකොට මම කියන්න full HD එකක තියෙන resolution එක 1920යි 1080යි. ඒක ගුණ ක්ලියර්ලි තියෙන මෙතන ලියලා තියෙනවා 4 වෙනි bullet point එකේ 32 වෙනි slide එකේ resolution එක 800 1200 768යි. full HD display එක තියෙන්නේ 1920 1080. එතනින් එහාට ultra HD කියලා එකක් තියෙනවා. ultra HD display වල තියෙනවා 3840යි 2160යි resolution එක. මේවත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඔයගොල්ලන්ට උත්තර ලියන්න පැහැදිලි කරන්න මේක ගොඩක් වැදගත් වෙයි. ඒකට මෙතන තියෙනවා flat panel display technologies 33 වෙනි slide එකේ liquid crystal displays LCD කියන liquid crystal displays. මේවා short form එකකින් තියුණාට මේවා අහන්න පුළුවන්. මොකක්ද කියන liquid crystal displays light emitting diode displays LED කියන එකේ තේරුම plasma displays plasma මම දැන් plasma කියන මොකක් හරි ජෙල් එකක් තියෙන්නේ ජෙල් එකක් තියෙන ඇතුලේ ඔයගොල්ලෝ දැකලා සමහර displays වල display එක අදින් ටච් කරාම අර ජෙල් එකක් වගේ හැදෙනවා මේකට තමයි plasma displays කියන්නේ එතකොට displays ගැන කතා කරලා ඉවරයි display ගැන ඔයගොල්ලෝ දන්නවා මේ phone එකේ display එක ගැන දන්නවා laptop වල display ගැන දන්නවා මේවා අහුවොත් විස්තර කරන්න පුළුවන් දැන් මම කියලා දීපුවත් එක්ක data and multimedia projectors ඔයගොල්ලෝ අපේ lectures වල lecture අපිට slide එක දාන්නේ මේ project එකක් කරගෙන. ඒතකොට මේ projectors wireless and wireless කියලා කියනවා. wired and wireless ඒවත් තියෙනවා. සමහර ඒවා පිටියට permanently set කරලා තියෙනවා. මේවා වෙනස් කරන්නේ අපේ campus එකේ තියෙනවනේ ගොඩක් ඒවා වෙනස් කරන්නේ permanently set කරලා තියෙන්නේ. එතකොට මේක bluetooth හරහා connect කරගන්න පුළුවන් නැත්නම් wire එක හරහා connect කරන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට කතා කරන්නේ printers ගැන පොඩ්ඩක් වැදගත් දේවල් ටිකක් කියන්න තියෙනවා. හරි printers ගැන තමයි කතා කරන්නේ. ඒතකොට printers ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි impact printers and non impact printers කියලා. මේක note එකේ අපේ slides වල නැතුව තියුණාට මෙයාලා ඔයගොල්ලෝ මේක මතක තියාගන්න ටිකක්. impact printers කියන්නේ ගොඩක් primary level එකේ printers වලට. මේව ගොඩක් කලින් ආපු printers. එතකොට මේකෙදි වෙන්නේ මේකේ needle එකක් නැත්තම් මේකේ තියෙනවා head එකක් තියෙනවා. හැබැයි තව තීන්ත පොඟපු රෙදි කැල්ලක් රෙද්දක් තියෙනවා කියලා හිතාගන්න. එතකොට මේ නීඩල් එක මේ තීන්ත තේවෝන මේ රෙදි රෙද්ද මත වැටුණාට පස්සේ ඩොට් හැදෙනවනේ ඩොට්. ඒ වගේ තමයි මේක print වෙන්නේ. එතකොට මේ තීන්ත තේවරුණු රෙද්ද මත අර නීඩල් එක හෝ හෙඩ් එක වැදුනම ඩොට්ස් ආකාරයට තමයි මේකේ print වෙන්නේ. කඩදාසිය යට තියෙන ඊට උඩින් තීන්ත ඇතුළු රෙදි කැල්ල තියෙනවා. ඒක උඩ අර නීඩල් එක හරි හෙඩ් එක හරි වැදුනම තමයි මේක print වෙන්නේ. එතකොට මේ වගේ තාක්ෂණයක් තමයි මේ impact printers වල කියලා තියෙන්නේ. මේක ගොඩක් noisy ඒ වගේම ගොඩක් පරණයි. ඒකින්ද මේක ගොඩක් කාර්යක්ෂම නැහැ පොඩක් slow. ඒකින්ද මේ non impact printers වලට ගොඩක් ඉල්ලුම අඩු වෙලා තියෙනවා. එතකොට non impact printers කියන්නේ කිසිම අර වගේ noise එකක් නැහැ expensive මම කියන්නේ expensive ටිකක් impact printers වලට වඩා ඒ වුණාට ගොඩක් කාර්යක්ෂමයි මේක. මේකෙදි උදාහරණ කිව්වොත් impact printers වලට impact printers කියන
මුලින් ආපු printers જાතියට printers වලට dot matrix printers ඒ කියන්නේ dot ආකාරයට තමයි මේක printers එන්නේ print වෙන්නේ dot තමයි print වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති විදුලි බිල් වල එහෙම මේ වගේ print කරලා ඇති dot matrix prints වලින් line printer කියලා තව එකක් තියෙනවා මේ impact printers වලට උදාහරණ non impact printers වලට laser printers මේ අලුත්ම printers වර්ග laser printers ඔයගොල්ලෝ දන්නවා laser printers latest printers જાතිය non impact printers ගන්න තමයි ඒකට වෙන්නේ inkjet printers ඒවම කලින් පැහැදිලි කරන පස්සේ පැහැදිලි කරන terminal printers ඒවල මේ printers ගැන අපි බලමු 30% slide එකේ තියෙනවා produce hard copy මේකෙදි දෙන්නේ hard copy එකක් දැන් අපි කතා කරා printers monitors ගැන ඒකෙදි දෙන්නේ soft copy එකක් හැබැයි printers එකේ hard copy එකක් කියන්නේ අපිට භෞතිකව අල්ලන්න පුළුවන් මේ කියන printers එකේ printer එකකින් එන මේ කොලේ එතකොට printer characteristics printer technology used impact on non-impact මම කියලා දුන්නා impact and color versus black white night අපි communication එකට ගිහින් ඉන්නවා color එකක් color print out දෙන්න කියලා. ඒතකොට මේ color එක ඔයගොල්ලෝ දන්නවා. personal versus network computers. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ඔයගොල්ලෝ දැකලා දන්නේ නැහැ මම නම් දැකලා තියෙනවා communication වල computer ගොඩක් මේ එක printer එක set කරලා තියෙනවා. ඒතකොට මොන computer එකකින් print වෙන්න උපදෙස් විධානය දුන්නත් එයා print කරලා දෙනවා. computer එක දාන්නේ computer පහක් තියෙනවා. මේ පහෙන්ම කෙනෙක් එකක් දෙනවා එක කම්පියුටර් එක යූසර් කෙනෙක් ඉන්න තව කම්පියුටර් තව යූසර් කෙනෙක් ඉන්නවා කියලා හිතමු මේ දෙන්න විධාන දෙයක් දෙනවා වෙන වෙනස් ડોකියුමන්ට් දෙයක් දෙනවා print කරලා දෙන්න. printer එකේ මේ දෙකම print කරලා දෙනවා. එතකොට මේක network එකක් විදිහට තමයි මේ printer එක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි ඉදිරියට computer networking ගැන කතා කරනකොට කතා කරමු මේ ගැන networks ගැන කොහොමද personal printers කියන්නේ එක කම්පියුටර් විතරක් තමන්ගේ personal computer එක විතර සම්බන්ධ වෙච්ච printers. එතකොට ඒ කම්පියුටර් දෙන විධාන විතරයි මේ printer එක පිළිගන්නේ. printer print resolution එක ගැන මම කතා කරා අර pixels ගන්න වැඩි වෙන මේ printer එකේ තියෙන quality එක වැඩි වෙනවා කියලා print speed එක බලපානවා printer එකේ quality එක connection options connection කොහොමද කරන්න පුළුවන් bluetooth හරහාද නැත්නම් wirelessද multiplication capabilities ගොඩක් printers වල වෙන capabilities තියෙනවා print use කරා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති ඒක capabilities තියෙනවා. එතකොට laser printers තමයි ඊළඟට කතා කරන්නේ laser printers non impact printers જાති laser මේ laser printers වලදී වෙන්නේ toner එකක් තියෙනවා toner කියන එකක් තියෙන්නේ toner එක ඉවර වුණාම මේ printer එක use කරන්න නම් අලුත් toner එකක් මේකට set කරන්න ඕන. එතකොට මේ toner එක ටිකක් ගණන් වැඩි expensive. එතකොට මේක communications වලද නැත්නම් photocopy machines තියන අය මේක දැකලා use කරලාදී එතකොට මේක වෙන්නේ මේ printer එකක drum එකක් කියලා එකක් තියෙනවා. සිලින්ඩරාකාර drum එකක් වගේ එකක් තියෙනවා කියලා කියනවා. මේ drum එක මත ලේසර් කිරණ වැටීමෙන් අර drum එකේ තියෙන ink එක ඔයගොල්ලෝ හිතන් දිය වෙනවා කියලා. එතකොට මේ දිය වෙනකොට ඒක ලේසර් එක වැටෙන්නේ අකුරු වල හැඩයට. එතකොට එතන තියෙන අර තින්ත දිය වුණාම අර කොලේ ගෑවෙනවා ඒ drum එක මෙහෙම කරගෙනකොට ඒ කොලේ ගෑවෙනවා ඒ දිය වෙච්ච තින්ත ටික. එතකොට මේකෙන් තමා ඔයගොල්ලෝ අර ලේසර් print එක වෙන්නේ අර drum එක මතර toner powder එක කියන්නේ අර dye එක අපි use කරන toner එකේ තියෙන toner එක ඇතුළේ තියෙන පොඩි dye එකක්. ඒ dye එක තමයි drum එක උඩට වැටෙන්නේ. ඒ drum එක උඩට ඒ dye එක වටුනම ලේසර් කිරණ වලින් ඒව රත් කරනවා. රත් කරාට පස්සේ එතන liquid එකක් වගේ හැදෙනවා. ඒ liquid එක තියෙනවා drum එක වටේ. ඒ drum එක කොලේ මත උඩට කරගෙනව නැත්තම් කොලේ drum එක වටේ එතනවා. එතකොට තමයි මේක print වෙන්නේ. ඔයගොල්ලෝ මං කියන තාක්ෂණ තේරෙනවා ඇති. එතකොට මේක laser printers කියලා හඳුන්වනවා. මේකට යොදා ගන්න ගොඩක් quality papers නැත්නම් අර drum එක වටේ යනකොට මේ කොලේ ඉරෙන්න පුළුවන්. එතකොට damage වෙන බව printer එකකට කොලේ හිර වෙනවා. මේකෙදි අපි බලමු slide එකේ තියෙනවා standard business document entire page print one entire page at a time. එක page එක එක වෙලාවකට type මේ print කරන්න පුළුවන්. sorry uses toner powder laser printer කියන පළවෙනි point එක බලමු laser printer toner powder and technology similar to that photocopy මම toner powder එක drum එක උඩට වැටෙන රත් වෙලා තමයි ඒක print වෙන්නේ කියලා. එතකොට produce image on paper. එතකොට faster and have and better quality එකක් තියෙනවා faster. එතකොට black and white color ඕන එකක් ගන්න පුළුවන්. මේක printer එකේ common print resolution for laser printers is between 600 to 2400 dps dot per inch. dot per inch වලින් තමයි ස්කෑනර්ස් වල
අපි බලන්න රෙසොලූෂන් එක. එතකොට මේ වගේ අතර මේ රෙසොලූෂන් එක තමයි තියෙන 600 2400 අතර. එතකොට use Turner cartridge ටෝන එකක් යුස් කරන කියලා මම කිව්වා. ටෝන එකෙන් තමයි මේ දෙක වෙන්නේ. එතකොට ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ jet ink printers. jet ink printers කියන්නේ කුඩා රින්ද බිඳු මේ කොලේ මතට විද්දට පස්සේ මේක print කරනවා කියලා කියනවා. මේක ගොඩක් expensive හින්දා මේක ගොඩක් වියදම් යනවා. මොකද tint ඉවර වෙනවා. ඒ වගේ ප්‍රශ්න හින්දා මේ ගොඩක් home මේ use කරන තමයි මේක හදලා තියෙන්නේ. ගොඩක් මම හිතන්නේ තියෙනවා communication වලට. හැබැයි business එකට යොදා ගන්නකොට මේක යොදා ගන්නවා මේ homemade වලට. ඒකට මේකේ අපි කතා කියවන space drops into Codeo's image. jet ink එකෙන් කරන්නේ අර විදින එක. ඒකට නිතර සර්විස් කරන්න අවශ්‍යයි මේක. ඒකයි කාවාසිය tint වලට වැඩි වියදමක් යන කාවාසිය. මිල අඩු නිසා නිවාස සහ කාර්යාලවල භාවිතා කරනවා කියලා තියෙනවා. එතකොට usually printing color printing ගන්න පුළුවන්. හැබැයි slowly do at one line at a time. එක line එක time එකකට මේක කරන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් තමයි තියෙන්නේ. හරි ඊළඟට තියෙන්නේ special purpose printers. special purpose printers කියන්නේ එක special purpose. ඔයගොල්ලෝ මම embedded computers ගැන ඉස්සරහට කියලා දෙන්න. embedded computers වගේ එක දෙයකට විතරයි ඒගොල්ලෝ functions එක දෙයක් විතරයි computers කරන්නේ. එතකොට මේ වගේ තමයි මේක photo printers කියන්නේ photo print කරන්න විතරයි මේ දැන් barcode label postal printers කියන්නේ barcode ඒ වගේ විතරයි print කරන්න යොදාගන්නේ. portable and integrated printers කියන්නේ portable කියන්නේ තනින් තැනට ගෙනියන්න පුළුවන් printers. integrated කියන්නේ තම මොකක් හරි උපකරණයකට integrate කරලා සම්බන්ධ කරලා තියෙන printers කියන්න පුළුවන්. plotter and white format inkjet printers. ප්‍රාස්කාර චිත්‍ර සිතියම් වගේ වැනි විශාල ලියකිරීම් මුද්‍රණය කරන්න තමයි මේක යොදාගන්නේ plotter and white format inkjet printers කියන්නේ. 3D printers කියන්නේ 3D print කරන එකට 3D ඔයගොල්ලෝ photos දැකලා තියෙන 3D printers 3D photos ඔයාලා Google search කරන 3D photos කියලා. එතකොට ඒ වගේ ඒවා print කරන්න තමයි මේ 3D printers යොදාගන්නේ. තව ඔයගොල්ලන්ට මම අමතර එකක් දෙන්නම් white format printers කියලා. banner වැනි පළලින් වැඩි documents print කරන්න මේවා යොදා ගන්නවා white format printers. ඊපස්සේ ඔයගොල්ලෝ special printers වල photos තියෙන ඒ ටික බලන්න. audio output මම ඉක්මනට කරගෙන යනවා. වීඩියෝ එක ගොඩක් දිග වුණොත් එහෙනම් ඔයගොල්ලන්ට කරදරයි. මම වැඩි data ප්‍රමාණයක් කරනවා. ඒ හින්දා audio output කියන්නේ මේ දැන් output devices ගැන කතා කරන්නේ අපි දැන් soft copy එක. අල්ලන්න බෑනේ. එතකොට මේ ස්පීකර් එකකින් audio output කියන්නේ ඔයගොල්ලෝ සින්දුවක් අහනකොට ෆෝන් එකේ ස්පීකර් එකෙන් එන්නේ output එක. එතකොට මේකේ analog waves හැටියට තමයි මේ තරංග එන්නේ. එතකොට හරිද? එතකොට කම්පියුටර් මම කියලා දෙන්න අවශ්‍යත් නැහැ. එක වර්ග තියෙනවා. එතකොට ගොඩක් වර්ග තියෙනවා. හොඳ එකක් කියන්නේ JBL කියලා මම අහලා තියෙනවා. හොඳයි කියලා JBL speakers sound quality. The computer speakers, iPad, MP3 box, and integrated speakers, headphones and headset, earphones and earbuds. කියලා තියෙනවා. Output in a form of voice or music. Output devices වල. හරි. එතකොට එතනින් ඉවරයි පාඩම. මේ පාඩම input and output devices කියන පාඩම ඉවරයි එතනින්. එතකොට අපි කතා කරා මුලින්ම අපි කතා කරා output devices hard copy soft copy. ඊට පස්සේ අපි කතා කරා input devices වෙනකොට automatic input devices non automatic input devices කියන්නේ මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. පුංචි ලිමක් තියෙන channel එක subscribe කරලා share පාරක් දාලා පොඩි දවවක් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේකේ මොකක් හරි තේරෙන්නේ දෙයක් තියෙනවා නම් තව මොකක් හරි පාඩම් කරන්න ඕන නම් ඒ වගේම comment section එකේ දාන්න. හරි සියලු දෙනාටම සුබ දවසක්.